රාත්‍රී 8යි විනාඩි 2යි ඔබ සුදේශීය සේවාව සමග රාත්‍රී ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට ඔබට ආරාධනා. ධර්මානුශාසනාව සුපින්වතුනි, අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ කනත්තේ වැව කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී, නේපාලයේ ලුම්බිනිනුවර ශ්‍රී ලංකා මහාවිහාරයේ භාරකාර විහාරාධිපති ආචාර්ය ගල්හැපිටියේ පේමරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්තුනි, අද ධර්මදේශනාවේ මාතෘකා වී ඇත්තේ මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ කුමාර සූත්‍රය. අප හැම දෙනා ධර්ම ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා අප දැන් নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පටිසෝතගාමින් නිපුනං ගම්භීරං දුද්දසං අනෝ රාගරත්තාන දක්ඛින්ති තමොක්ඛන්දේන ආවටාති. සාදු සාදු සාදු. අපේ රටේ පරම පූජනීය මහා සංඝරත්නයෙන් මට අවසරයි ධර්ම ශ්‍රවණාබිලාසී පින්වත් මව්පියවරුනි, බණහන් බලාපොරොත්තුවෙන් සිටින අපේ රටේ තරුණ වයසේ පින්වත් දුවල පුතාලා, බෝසත් පුංචි දරුවන් ඇතුළු වාසනාවන්ත පින්වත් පින්වතියනි, ධර්මදේශකයන් වහන්සේ නමක් මේ උතුම් දම් සභා මණ්ඩපයට වැඩමවාගෙන මහත් විශ්වයේ පුරාද විකාශය කරන, ප්‍රචාරය කරන මේ ධර්මදේශනාවට සැදැහැබර දායකත්වය ලබා දෙන පින්වතුන් දම් සභා මණ්ඩපයට එකතු වෙලා පුරාණ සිරිතට අනුව දැහැත් වට්ටියක් පිරිනමා උතුම් ධර්මදේශනී පවත්වනු මැනවයි ආරාධනා කරමින් තිසරණ පන්සිල්හි පිහිටා ගුණෝතුන් බවට පත්වී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාගේ සසර ගමන නිවා කරලීමේ උතුම් මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ මජ්ක්‍ධිම නිකායට අයිති බෝධිරාජ කුමාර සූත්‍රය ඇසුරෙන් ඔබේ ධර්මාවබෝධය පිණිස දහම් කරුණු කීපයක් අද දින සාකච්ඡා කරලා මේ තුලින් ගත හැකි හරේ ජීවිතයට උකහාගෙන ඉපදෙන මැරෙන අනෝරා සසර ගමන නිමා කර ගන්නට ඔබ හැම දිනාම උත්සුක කරවීමයි අද මේ ධර්ම දේශනාවේ පරමාර්ථය වන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළ කිච්චෝ මනුස්ස පටිලාභෝ යන බුද්ධ වචනය කල්ප කෝටි ගණනක් භවයේ ගත වුණත් කෙනෙකුට ලබාගත නොහැකි උතුම් සම්පත මනුස්ස දිවියයි. ඉන්ද්‍රියන් අරෝබලත් නොවූ පින් ඇති මිනිස් ජීවිතයක් ලබාගත් ඔබ බුදුරජාණන් වහන්සේගේ උතුම් මඟ පෙන්වීම වුණේ කිච්චෝ සද්ධම්ම සවනං යන බුදු වදනයි. ලෝතුරා බුදු කෙනෙක් ලෝකයට වදාළ ආර්ය සත්‍ය ධර්මය කෙනෙකුට මුණගැහෙන්නේ කලාතුරකින් ලෝකේ. අද ඒ ආර්ය සත්‍ය ධර්මයත් උතුම් මිනිස් ජීවිතයත් සම්බුද්ධ ශාසනයත් කියන සම්පත් සියල්ලම ලබාගත් ඔබ අප්‍රමාදීව දහම් මඟ දියුණු කරගන්න කියන කාරණය ධර්මදේශනයේ ආරම්භයේදී මතක් කරන්නට ඕනේ. ලෝතුරා බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ ශූන්‍යතා දහම තුළ විමුක්ති මඟ කියා දෙන්නයි. බොහෝ වෙලාවට සාම්ප්‍රදායික දහමක ඇලී ගැලී භවයක් ප්‍රාර්ථනා කරනවා විනා ලෝතුරා බුදුරදුන් ලොවට වදාළ සාන්ත සුවය වූ නිවන් මඟ පසක් කර ගැනීම බොහෝ වෙලාවට අපි කල් දමන ප්‍රතික්ෂේප කරන ඒ වෙනුවෙන් අලස වෙන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. පින්වතුනි, 45 වර්ෂයක් පුරා බුදුරජාණන් වහන්සේ ලෝතුරා ධර්මයේ ලෝකයට දේශනා කළේ ඉපදෙන මැරෙන සසරේ ස්වභාවය අඳුනගෙන
දුකින් මිදෙන මග දියුණු කරගන්න ඕන කියන කාරණය මුල් කරගෙනයි. පන්සාලිස් වර්ෂයක දහම් සේවාව නිමා කරමින් පිරිනිවන් පානදා කුසිනාරා උපවත්තන මහා සාලවනී බුදුරජාණන් වහන්සේ අවසන් බුද්ධ වචනය ලෝකයට දේශනා කළා. හන්දදානි භික්ඛවේ ආමන්ත්‍රයාමි වෝ වයදම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. පින්වත් මහණෙනි, අවසාන මොහොතේ මා ඔබ වහන්සේලාට කතා කරන්නේ මේ අවසන් බුද්ධ වචනයයි. වයදම්මා සංඛාරා, මේ මුළු ලෝකෙම සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. ඇති වුණා නම් යමක් නැති වෙනවා. ඉපදුණා නම් කෙනෙක් මරණයට පත් වෙනවා. සජීව අජීව හැම දෙයක්ම ලෝකේ වෙනස් වෙන බව අවබෝධ කරගෙන පින්වත් මහණෙනි, ලෝකයා උත්සුක කරවන්න මෙන්න මේ දහම කෙරෙහි. ඒ තමයි අප්පමාදේන සම්පාදේත. ප්‍රමාද නොවි ජීවිතයේ කටයුතු අවසන් කර ගැනීම. ප්‍රමාද නොවි ධර්ම මාර්ගයේ දියුණු කර ගැනීම. අප්‍රමාදීව ඉපදෙන මැරෙන සසරේ ස්වභාවය හඳුනා ගැනීමට දක්ෂයෙකු වීමට ලෝකයා පොළඹවන්න. ඒ අවසන් බුදු වදන ලොවට වදාළ බුදුරජාණන් වහන්සේ ශූන්‍යතා දහම යථාර්ථයක් බවට පත් කරමින් කුසිනාරා උපවත්තන මහසල්වනේදී පිරිනිවන් පාවදාලා. අද මේ බුදුබණ අහන පින්වත් ශ්‍රාවක ඔබ ජීවිතයේ අනිත්‍යතාවය, ජීවිතයේ දුක, ජීවිතයේ අනාත්මතාවය හඳුනගෙන ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ ආර්ය සත්‍ය ධර්මය, ඒ ගැඹුරු දහම නුවණින් මෙනෙහි කරමින් ජීවිතයට එකතු කරගෙන දැස නොපෙනී දෙකන නැසී ඇවිද කියා ගන්න වාරු නැතිව ඇඳවිට්ටම අල්ලගෙනවත් නැගිටින්න බැරි හුදෙකලා වියපත් බවට පත්වෙන්න පෙර බුදුරජාණන් වහන්සේගේ ධර්මය නුවණින් මෙනෙහි කරමින් ඒ ජීවිතයට එකතු කරගන්න උත්සාහ කළොත්, හැබෑවට ධර්මය අල්ලගන්න උත්සාහ කළොත් ඔබට ලෝතුරා දහමේ රැකවරණය තියෙනවා. ඒ රැකවරණය සොයාගෙන යන්න උත්සාහ ගන්න කියලයි ධර්මාවවාදයක් හැටියට ධර්මදේශනයේ ආරම්භයේදීම මේ කාරණය සිහිපත් කරන්නේ. අද මාතෘකාව මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ කුමාර සූත්‍රයේ ආශ්‍රයෙන් දහම් කරුණු කීපයක් සාකච්ඡා කිරීමට අපට ආරාධනාව ලැබුණි. බෝධිරාජ කුමාර සූත්‍රයේ ඊටාම දීර්ඝ, අතිශය ගැඹුරු දහම් කරුණු වලින් පිරිච්ච උතුම් සූත්‍ර දේශනාවක්. මේ පුංචි වෙලාවක් තුල එවන් බරපතල සූත්‍ර දේශනාවක් අවසන් වනතුරු ධර්ම දේශනයක් පැවැත්වීම කාලේ ප්‍රමාණවත් නොවන දෙයක්. ඒ නිසා පින්වතුනි, මේ පුංචි වෙලාවට ගැළපෙන අන්දමින් බෝධිරාජ කුමාර සූත්‍රයෙන් ගත හැකි උතුම් ජීවිතාරය ඔබ ඔබේ ජීවිතයට එකතු කරගෙන ධර්මානුකූලව ජීවිතේ පවත්වගෙන යන්න උත්සාහ ගන්න කියන කාරණය මතක් කරනවා. බෝධිරාජ කුමාර සූත්‍රය ආරම්භයේදීම ඒ සරල අදහස සූත්‍රයේ තුල අන්තර්ගත වෙනවා. ඒ දිනවල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ භගෝ කියන රට සුම්සුම ගිර නුවර බේසකලා නම් වනාන්තරේ මිගදායි. ඒ දිනවල තමයි පින්නතුනි බෝධිරාජ කුමාරයා කෝකනද කියන ලස්සන මාලිගාවක්
අලුතින්ම තනවලා ඒ මනරම් මාලිගාවේ වැඩ කටයුතු සියල්ල අවසන් කරගත්තේ. බෝධිරාජ කුමාරයා අලුතින්ම නිර්මාණය කළ මාලිගාව කෝකනද කියන නමින් නම් කළා. කිසිම ශ්‍රමණෙක්, බ්‍රාහ්මණෙක්, මිනිස්සෙක් මේ මාලිගාව තාම පරිභෝග කළේ නෑ. ඒ ඇතුළට ගෙවැද්දුවේ නෑ. එදා බෝධිරාජ කුමාරයා සංජිකා පුත්‍ර කියන තමන්ගේ හිතවත් තරුණ මානවකයට කතා කරලා කියනවා, මගේ පින්වත් යහළුව සංජිකා පුත්‍ර, ඔබ යන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න. ගිහින් මගේ වචනේම භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කරලා උන්වහන්සේගේ ශ්‍රී පාද පත්මය නළල බිම තබා වන්දනා කරගන්න. ලෝතුරා බුදුපියාණන් වහන්සේගේ සුව දුක් විමසන්න. අල්පාබාධ බවත්, නිදුක් බවත්, සැහැල්ලු බවත්, කායික සුවයත්, පහසු විහරණයත්, උන්වහන්සේගේ සුව දුක් මා කිව් පරිදිම ඔබ විමසා බලන්න. ඊට පස්සේ ඔබ කියන්න, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, හෙට දවසේ බෝධිරාජ කුමාරයාගේ කෝකන නම් මාලිගාව, කෝකනද කියන සුන්දර මන්දිරයට ගෙව දෙනවා. බෝධිරාජ කුමාරයා මට සිහිපත් කළා, ඔබ වහන්සේට වන්දනා කරලා සෝදුක් විමසලා හෙට මාලිගාවට ගෙව දෙන පින්කමේ දානී සඳහා වඩින්නට ආරාධනා කරන්න කියලා. ඉතින් සංජිකා පුත්‍ර මානවකයා බෝධිරාජ කුමාරයාගේ පණිවිඩයේ විදිහටම අරගෙන ගිහින් භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහුණා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පිළිසඳර කතා බහ කළා, සුව දුක් විමසුවා. එකත් පක්ෂක වාඩි වෙලා භාග්‍යවතුන් වහන්සේට සංජිකා පුත්‍ර මානවකයා බෝධිරාජ කුමාරයාගේ ආරාධනය සිහිපත් කළා. බවත් ගෞතමීන් වහන්සේට දවසේ බෝධිරාජ කුමාරයාගේ කෝකනද මාලිගයට ගෙවදෙන පින්කමී දානයට භික්ෂු සංඝයා සමග වඩින සේක්වායි ආරාධනා කළා. පින්තුනි, භාග්‍යවතුන් වහන්සේ තෝස්නීම් භාවයෙන්, ඒ කියන්නේ නිහඬ බවින් ආරාධනීය සාවදාලා. සංජිකා පුත්‍ර මානවකයා කියන්නේ බෝධිරාජ කුමාරයාගේ ඊටාම කුළුපග හිතවත් තරුණ මානවකයා. භාග්‍යවතුන් වහන්සේ ආරාධනී පිළිගත් බව දැනගෙන වාඩිවල හිටපු ආසනයෙන් නැගිටලා ඊටාම සතුටින් බෝධිරාජ කුමාරයා සොයාගෙන එනවා. ඇවිල්ලා බෝධිරාජ කුමරුන්ට කියනෝ, කුමරුනි, ඔබතුමාගේ වචනින්ම ගෞතම බුදු පියාණන් වහන්සේට ආරාධනා කළා. උන්වහන්සේගේ ශ්‍රී පාපත්මේ නල්ල බිම තබා වන්දනා කළා. සෝදුක් විමසුවා. බෝධිරාජ කුමරුන්ගේ කෝකනද මාලිගයේ දනට හිට වඩින ලෙස ආරාධනා කළා. උන්වහන්සේ තෝස්නීම් භාවයෙන් ආරාධනීයව සාවදාලා. ඉතින් හෙට ගෞතම බුදු පියාණන් වහන්සේ දානීට වැඩම කරනවා. බෝධිරාජ කුමාරයා මේ ආරංචියෙන් අතිශය සතුටට පත් වෙලා ඒ රාත්‍රී පුරාම බුදුපාමොක් මහ සංඝන පිළිගන්නට, උන්වහන්සේලාට දහවල මහදන් පිළිගන්වන්නට මාලිගාවේ ඇත්තු පවුලේ ඇත්තු සේවක කාරකාදීන් එක්ක අපමණ මහන්සියෙන් වැඩ කටයුතු කළා. මාලිගාවේ ප්‍රණීත ආහාර පාන ආදිය පිළියෙල කළා.
කෝකනද මාලිගාවේ පියගැට පෙළ පාමුල දක්වාම බෝධිරාජ කුමාරයා සුදු පාට පාවාඩයක් අතුරලා සංජිකා පුත්‍ර යහළුව තරුණයට කතා කරලා කියනවා සංජිකා පුත්‍රයනි ඔබ එන්න භාග්‍යවතුන් වහන්සේ වෙත යන්න ගිහින් භාග්‍යවතුන් වහන්සේට කියන්න ස්වාමීනි දැන් දානීට කාලයයි දානී පිළියෙල කරලායි තියෙන්නේ කියලා දැනුම් දෙන්න කියලා සංජිකා පුත්‍ර මානවකයා බුදුරජාණන් වහන්සේ වෙත ගිහින් ගෞතමීන් වහන්සේ දැන් දානයට සුදුසු කාලයයි දන් පිළියෙල කොට අවසානයයි නැවත ආරාධනී කල්තියා අලුත් කළා. භාග්‍යවතුන් වහන්සේ සිවුරු හැඳ පොරවගෙන පාත්‍රයගෙන භික්ෂු සංඝයා සමග බෝධිරාජ කුමාරයාගේ මාලිගයට වැඩම කළා. එදා කෝකනද මන්දිරයට දානය වළඳන්න. ඒ වෙලාවේ බෝධිරාජ කුමාරයා දොරටුවෙන් එළියට ඇවිත් භාග්‍යවතුන් වහන්සේ වඩින මග බලන් හිටියා. සාදුනාද දෙමින් අපමණ සද්ධාවෙන්. බෝධිරාජ කුමාරයා දුරින්ම වඩින භාග්‍යවතුන් වහන්සේ දැක්කා. දැකපු ගමන් පෙර ගමන් සිදු කළා. භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා පෙරටු කරගෙන කෝකනද මාලිගයේ කරා වැඩමවගෙන ආවා. භාග්‍යවතුන් වහන්සේ පියගැට පෙළ පාමුල නැවතිලා හිටියා. බෝධිරාජ කුමාරයා භාග්‍යවතුන් වහන්සේට පැවසුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පාවාඩියේ මතින් වඩිනසේක්වා. භාග්‍යවතුන් වහන්සේ පාවාඩියේ මතින් වඩිනසේක්වා. ඒ මට බොහෝ කලක් හිතසූ පිණිස පවතීවි. ඒත් බුදුරජාණන් වහන්සේ පාවාඩියට සිරිපතුල් තිබ්බේ නිස්සබ්දව බලන් හිටියා. දෙවනි තුන්වෙනි වතාවෙත් බෝධිරාජ කුමාරයා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ කිව්වේ පාවාඩියේ මතින් වඩින්න. උන්වහන්සේ වැඩම කළේ නෑ. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේත් සමග පිණ්ඩපාතයට වැඩම කළ ආයුෂ්මත් ආනන්ද ස්වාමීන් වහන්සේ දෙස හැරිලා බැලුවා. ආනන්ද ස්වාමීන් වහන්සේ බෝධිරාජ කුමාරයාට පවසනවා පින්වත් රාජ කුමාරය ඔය පාවාඩේ හකුලන්න. භාග්‍යවතුන් වහන්සේ පාවාඩේ මතින් වඩින්නේ නෑ. තථාගතයන් වහන්සේ පාවාඩේ මත නොවඩන නිසා ඒ ඉවත් කරන්න. බෝධිරාජ කුමාරයා පාවාඩිය හැකුළුවා. කෝකනද මාලිගයෙහි උඩුමහලෙහි ආසන පැනෙව්වා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන කෝකනද මාලිගයේ උඩුමහලට වැඩම කරලා පණවන ලද ආසනවල වැඩ හිටියා. බෝධිරාජ කුමාරයා බුදුරජාණන් වහන්සේ මුල් කරගත් භික්ෂුන් වහන්සේලාට ප්‍රණීත වූ ආහාර පාන ආදීන් සියතින් දන් පිළිගැන්නුවා. මැනවින් දන් වැළඳෙව්වා. එකල්හි බෝධිරාජ කුමාරයා දන් වළඳලා අවසන් වූ භාග්‍යවතුන් වහන්සේ අසලින් එක්තරා පුංචි මිටි ආසනයක් අරගෙන වාඩි වෙලා එකත් පසක හිටියා. එකත් පසක හුන් බෝධිරාජ කුමාරයා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මේ බෝධිරාජ සූත්‍රයේ අඩංගු ගැඹුරු දහම් සාකච්ඡාව ආරම්භ කළා. ඒ ගැඹුරු දහම් සාකච්ඡාවේ පුංචි කොටසක් පමණක් අද අපි මේ ධර්මදේශනී සඳහා යොදා ගන්නේ. නමුත් බෝධිරාජ කුමාරයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මා තුළ මෙන්න මේ වගේ අදහසක් තියෙනවා. මම මේ අදහස ඔබ වහන්සේගෙන් අහන්නමයි බලන් හිටියේ. ස්වාමීනි සැපෙන් සැපයක් ලබන්නට බැහැ කියලා මට හිතෙනවා. දුකින් තමයි සැපයක් ලබන්න පුළුවන් වෙන්නේ කියලා මට හිතෙනවා. ස්වාමීනි මගේ අදහස නිවැරදිද?
පිනතුල මේ අදහස හිතට ගන්න බෝධිරාජ කුමාරයා අහන්නේ භාග්‍යවතුන් වහන්සේ සැපයෙන් සැපයක් ලබන්නට බෑ. සැපයක් ලබන්නට පුළුවන් වෙන්නේ දුකක් තුලින්, දුක තුලින් කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ රාජකුමාරයාට මතක් කරනවා පින්වත් බෝධිරාජ කුමරුනි සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න කලින් අවබෝධයක් නොමැති කාලේ බෝධිසත්ව වශයෙන් හිටියේදී මට තිබුණෙත් ඔය අදහසමයි. ඒ කියන්නේ සැපයෙන් සැපයක් ලබන්නට බෑ දුකින් තමයි සැපයක් ලබන්නට පුළුවන් වෙන්නේ කියලා. ඉතින් පින්වත් රාජකුමාරය ඒ මං පස්සේ කාලෙක තරුණ වයසේ සිටියේදී මගේ හිසකෙස් ඊටාම කළු පාටට තියෙද්දී භද්‍ර වූ යෝන් වියේ ප්‍රථම වයසේ සිටියේදී මගේ දෙමව්පියන් අකමැති වෙද්දී දෑසින් කඳුළු වගුරුවමින් ඔවුන් අඬද්දී මං ගිහි ගෙයින් නික්මුණා. අනගාരിക පැවිද්දට පත් වුණා. මං පැවිදි වෙලා කිං කුසල ගවේෂීව ඒ කියන්නේ කුසල යනු කුමක්දයි සොයමින් අනුත්තර වූ නිර්වාණය සාන්තිය සොයමින් විවිධ ශාස්ත්‍රූන් සොයාගෙන ගමන් කළා. ආලාර කාලාමයන් වෙත පැමුණුණා. ආලාර කාලාරාම මට දවසක් කියනවා ප්‍රිය ආයුෂ්මතුනි මේ ධර්මයේ බඹසර හැසිරෙන්න බුද්ධිමත් කෙනෙකුට සුළු කලකදී මේ ධර්මයේ තමා තුළින්ම තේරුම් අරගෙන සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා. ඉතින් රාජකුමාරිය මං ඊටාම සුළු කලකින් වහා මේ ධර්ම ඉගෙන ගත්තා. නමුත් මා බලාපොරොත්තු යථාර්ථය මට ඒ තුලින් සොයාගන්න ලැබුණේ නෑ. ওই විදිහට මම විවිධ ශාස්ත්‍රූන් සොයාගෙන ගියා. මේ ධර්මයේ පිළිබඳ කරුණු හොයන්න කිං කුසල ගවේෂීව රාමපුත්‍ර උද්දක ආචාර්යවරයා ළඟට මම ගියා. ඔහු ගාවට ගියාමත් ඔහු මට ඉගැන්වුවේ කෙනෙකුට උත්සාහී තිබේ නම් ඊතා ඉක්මනින් මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. මම ඊටාම කෙටි කාලෙකින් රාමපුත්‍ර උද්දකගේ දර්ශනීය අවබෝධ කරගත්තා. නමුත් මා බලාපොරොත්තු සත්‍ය මට ඒ තුලින් හොයාගන්න ලැබුණේ නෑ. ඔය විදිහට විවිධ ශාස්ත්‍රූන් ළඟට ගිය මම මා බලාපොරොත්තු වන සත්‍ය සොයාගත නොහැකිව අවසානයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මා විසින්ම දුකසේ අවබෝධ කරගත්තා. ලෝතුරා බුදු පියාණන් වහන්සේ බෝධිරාජ කුමරුන්ට දීර්ඝ විස්තරයක් කරනවා. තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත් මේ උතුම් අනුත්තර සම්බෝධි සංඛ්‍යාත ඥාන දර්ශනය පිළිබඳව. රාජකුමාරයාට කියනවා මට පෙර නොඇසූ විරු ආශ්චර්යවත් ධර්මයක් වැටහුණා. උන්වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත් අයුරු බෝධිරාජ කුමරුන්ට සිහිපත් කළා. මම අද මාතෘකාව පිණිස ගත්තේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ ගැඹුරු බව සහම්පති මහා බ්‍රහ්මයාගේ ආරාධනයට පෙර උන්වහන්සේ ප්‍රකාශ කළ උතුම් ගාථා රත්නය. පටිසෝතගාමින් නිපුණං ගම්භීරං උද්දසං අනුං රාග රත්තාන දක්ඛින්ති තමොක්ඛන්දේන ආවටාති. මේ ධර්මයේ උඩුගම් බලා යන එකක්. ගැඹුරු එකක්.
දැකීමට දුෂ්කර එකක්. ඊතා සියුම් එකක්. අවිද්‍යා අන්ධකාරයෙන් වැසුණු රාගෙන් ඇලුණු මේ සත්‍යයෝ බහුතරයක් මේ ධර්මය අවබෝධ කරගන්නේ නෑ. මා මතක් කළ ගාථාරත්නය අදහස එයයි. අද බුදු බණහන බුද්ධිමත් ශ්‍රාවක පින්වතුන් ගෞතම බුදුපියාණන් වහන්සේගේ ආර්ය සත්‍ය දර්ශනය එහි ගැඹුර එහි උතුම් බව මේ ගාථාරත්නය තුළින් අවබෝධ කරගන්න. පටිසෝතගාමින් නිපුණං ගම්භීරං උද්දසං අනුන් රාගරත්තාන දක්කින්ති තමොක් කන්දෙහෙන ආවටා. මේ ධර්මයේ උඩුගම් බලා යන එකක්. ගලාගෙන යන පැත්තට සාම්ප්‍රදායිකව පහසුවෙන් ගලාගෙන යන දෙයක් නෙවෙයි. මේ ඉතා සියුම් එකක්. මහා ගැඹුරු එකක්. අවබෝධ කරගන්න ගැඹුරු දුෂ්කර දෙයක්. අවිද්‍යා අන්ධකාරයෙන් වැසුණු රාගෙන් ඇලුණු මේ සත්‍යයෝ බහුතරයක් මේ ධර්මය අවබෝධ කරගන්නේ නෑ. පින්වත් බෝධිරාජ කුමරුනි, මා තනිව අවබෝධ කරගත් මේ උතුම් ආර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ මා මේ අයුරින් කල්පනා කරද්දී උත්සාහ අඩු ඇත්තටමයි බොහෝ දෙනාගේ හිත නැමින්නේ සත්‍යම දේ නම් උත්සාහය අඩු පැත්තට. ධර්ම දේශනාවට මගේ හිත නැමුණේ නෑ. එතකොට පින්වත් රාජකුමාරය සහම්ප්‍රති මහා බ්‍රහ්මය හට ඔහුගේ හිතේ මේ දේ අවබෝධ කරගෙන මා හිතපු දේ සහම්පති බ්‍රහ්ම රාජයාගේ හිතින් ඔහු දැනගෙන ඔහුට මෙන්න මෙහෙම හිතුණා. අහෝ බවත්නි, ලෝක සත්වයා නැසිලා යාවි. බවත්නි, ලෝක සත්වයා වෙනසිලා යාවි. ගෞතමීන් වහන්සේ මේ ලෝකේ පහළ වූ තථාගත වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිත අල්ප උත්සාහයට නැමිලා ගියා. ධර්ම දේශනාවට නැමුණේ නෑ කියලා. ඉතින් පින්වත් රාජකුමාරය ඒ සහම්ප්‍රති බ්‍රහ්මයාගේ ශක්තිමත් මිනිසෙක් හකුලපු අතක් දිග හරිනවා වගේ, දිග ඇරපු අතක් හකුලනවා වගේ බඹලුවින් අතුරුදන් වෙලා මම ඉදිරියේ පෙනී හිටියා. පින්වත් බෝධිරාජ කුමරුනි, සහම්පති මහා බ්‍රහ්මයා උතුරු සළුව එක පැත්තකට පොරවගෙන වන්දනා කරගෙන මට මෙහෙම කිව්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන සේක්වා. ස්වාමීනි, සුගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන සේක්වා. මේ ලෝකෙ කෙලෙස් අඩු සත්වයන් ඉන්නවා. ධර්මය අහන්නට නොලැබුණොත් ඒ අය පිරිහිලා යාවි. ධර්මය අහන්නට ලැබුණොත් අවබෝධ කරાવી කියලා. ඉතින් සහම්ප්‍රති බ්‍රහ්මයා කරපු ආරාධනය අනුව ලෝකයාගේ කෙලෙස් ගිනි නිවී යාවි යන අදහසින් මා අවබෝධ කරගත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්නට මා පස්වග තවුසන් සොයාගෙන බරණැස ඉසිපතන මිගදායට ආවා. මා මිගදායට වැඩම කරලා පස්වග භික්ෂුන් වහන්සේලාට මේ ධර්මයේ දේශනා කරන්න පැමිණිද්දි නමුත් ඔවුන් මාව පිළිගත්තේ නෑ. පින්වත් රාජකුමාරය, පස්වග භික්ෂුන් වහන්සේලා වෙත මම එද්දී පස්වග භික්ෂුන් වහන්සේලා මාව දුරදීම දැකලා ඕනෝන් මෙහෙම කතා වුණා. ප්‍රියායුෂ්මතුනි, ශ්‍රමණ බවත් ගෞතමීන් වහන්සේ මෙහිට එනවා. දැන් ඔහු සිව්පසයෙන් බහුල කෙනෙක් වෙලා වීරියේ කණපිට හරවගත්තු කෙනෙක්. සිව්පසයේ කිරී ඇලී ඒ බහුල බවට කැරකී පත්තුණු. අපි ඔහුට වඳින්න යන්න ඕන නෑ. උපස්ථාන කරන්න ඕන නෑ. ඔහුගේ පාත්තර සිවුරු පිළිගන්නට ඕන නෑ. එහෙමයි ඒ අය සාකච්ඡා කළේ. මෙච්චර ගැඹුරු දහමක් අවබෝධ කරගෙන ඔවුන් සොයාගෙන මම එද්දි ඔවුන් මා පිළිබඳවද සාකච්ඡා කළේ එහෙමයි. නමුත් රාජකුමාරය,
මම මේ තාපසාරාමයට ලං වෙද්දී ඒ පස්වග භික්ෂුන් වහන්සේලාට කතාබස් කරගත්තු කතිකාවතනුවයින්ට බැරි වුණා. එක්කෙනෙක් ඉස්සරහට ඇවිත් පාත්තරයේ සිවුරු පිළිගත්තා. තව කෙනෙක් ආසනයක් පිළියෙල කළා. තව කෙනෙක් පාදවන්නට පැන් පිළියෙල කළා. හැබැයි ඒ මොන දේ කළත් මට කතා කළේ ආයුස්මතුන් කියලයි. පින්වත් බෝධිරාජ කුමරුනි, මං එතකොට ඒ පස්වග භික්ෂුන් වහන්සේලාට කිව්වා, පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේට නමින්වත් ආයුෂ්මතුනි කියලවත් අමතන්න එපා. තථාගතයන් වහන්සේ අරහත් කෙනෙක්, සම්මා සම්බුදුවරයෙක්. පින්වත් මහණෙනි, හොඳට අහගන්න. මට ඒ උතුම් අමෘතය හම්බුණා. මං ඔබට කියා දෙන්නම්, මං ඒ ධර්මයේ දේශනා කරන්නම්. කියා දෙන දහම මේ විදියට පිළිපැද්දොත් යම් කුලපෘත්තේ ගිහි ජීවිතය අතහැරලා යම් උතුම් අර්ථයක් පිණිස ශ්‍රමණ ජීවිතයට පැමිණෙනවද, අන්නේ අයට ඊටාම සුළු කලකින් මේ අනුත්තර වූ බඹසර මඟ සම්පූර්ණ කරගෙන ඊටාම සුළු කලකින් Tamanගේම අවබෝධඥාණයෙන් උතුම් අරිහත්ත්වයට පත්වෙන්න පුළුවන් කියලා මම එදා මා පිළිබඳ සැකසිතූ පස්වග තවුසන් වෙනුවෙන් දේශනා කරලා ඔවුන් ධර්ම මාර්ගයට ගත්තා. ඉතින් බෝධිරාජ කුමරුන්ට බුදුරජාණන් වහන්සේ කියා දුන්නේ මේ ගැඹුරු දීර්ඝ බෝධිරාජ සූත්‍රයේ තුල කෙනෙක් ධර්මාවබෝධය කරා යන අයුරුයි. ගෞතම බුදුපියාණන් වහන්සේගේ ආර්ය සත්‍ය ධර්මයේ තුල කෙනෙක්ගේ ජීවිතය දහම් මගට පත් කරගෙන මෙලෝ පරලෝ නිවා ගන්න අයුරුයි බුදුරජාණන් වහන්සේ මේ බෝධිරාජ සූත්‍රයේ තුල ලෝකයට විද්‍යමාන කළේ. මා නැවත ඔබට මතක් කරන්නට ඕන, උදේ පාන්දර නිින්දෙන් අවදි වෙලා මහරෑ නිින්දට යනතුරු ජීවිතේ පිළිබඳ අප්‍රමාණ හැලහැප්පිලි ගැටුම් ඇති කරගෙන ගැටීම් වලට මැදි වෙච්ච පීඩාවෙන් ගෙවන ජීවිතයක බෝධිරාජ කුමරුන්ට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් ගැඹුරු දහමේ යථාර්ථය ඊතා සරලව විද්‍යමාන කළ අයුරින් ඔබටත් පුළුවන් නම් ඔබේ ජීවිතය මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම මාර්ගයට සමීප කරගන්න බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සැනසීම ඒ හැම දිනාගේම ජීවිත තුල විද්‍යමාන කරගන්නට පුළුවන්. දුක තුලින් සැප ලැබිය හැකි බව බෝධිරාජ කුමාරයා බුදුරජාණන් වහන්සේගෙන් අහද්දී බුදුරජාණන් වහන්සේ මාර්ගඵල අවබෝධය පිණිස කැමති ශ්‍රාවකයෙක් තුල තිබිය යුතු උතුම් ගුණ කීපයක් බෝධිරාජ කුමාරයාට සිහිපත් කළා. ඒ සිහිපත් කළේ ලස්සන උපමාවක් සමග. ඒ උපමාව තමයි බුදුරජාණන් වහන්සේගෙන් බෝධිරාජ කුමරුන් අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, යමෙක් මනාකොට ගිහිගෙයින් නික්මී සසුනෙහි පැවිදි වෙත්නම් අන්නේ පැවිදි වෙච්ච කෙනා තම අර්ථය නොබෝ කලකින්ම බඹසර වාසය කරමින් සම්පූර්ණ කිරීමෙන් තමා තුළ උපදවාගත් ඥානයන් සාක්ෂාත් කර ගන්නට උතුම් පැවිදි භාවය අර්ථවත් කර ගන්නට ධර්මාවබෝධය කරා යන්නට කැමති ශ්‍රාවකයෙක් තුළ තිබිය යුතු ගුණ මොනවද කියලා තමයි, ඔහු දියුණු කළ යුතු කරුණ මොනවද කියලා තමයි බෝධිරාජ කුමාරයා බුදුරජාණන් වහන්සේගෙන් ඇහැව්වේ. බුදුරජාණන් වහන්සේ
කරුණු 5ක් දේශනා කළා. දැන් අපිට බොහෝ දේවල් කරන්න මේ ජීවිතේ කාලේ මදි. ගහක ඉදලා වැටෙන්න ආසන්න කොළයක් වගේ අපි හැමෝම ඒ ගසේ කොළේ ප්‍රතික්ෂේප කළ දා මහ පොළොවට ඇදගෙන වැටෙනවා. ඉන්නා වූ හැම කෙනෙක්මත් තිබෙන්නා වූ හැම දෙයක්මත් තත්පරින් මුළු ලෝකයම අත්හැරලා ඔබ මා යා යුතු ගමනක් තියෙනවා. ඔබ මා යා යුතු දිනයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වත් මහණෙනි, අධිපතීන් අතර ලෝකයේ මාරයා තරම් අධිපතියෙක් මා දුටුවේ නෑ කියලා. ඒ අනිත්‍ය සංඥාව හොඳට අවබෝධ කරගන්න පින්වතුනි, ගැඹුරු දහම් පාලි පොත් දිව්‍ය පුරාම කියවමින් අර්ථය අවබෝධ කරගන්න බැරි අනාවබෝධයෙන් කොයිතරම් කාලය ගත කළත් අපිට ඒ තුලින් බලාපොරොත්තු වන රැකවරණයක් ලබා ගන්නට බෑ. අප්‍රමාදීව ධම්මග දියුණු කරගෙන බුදුරජාණන් වහන්සේගේ හැබෑ දහම අවබෝධය කරා යන්නට උත්සාහවන්ත වෙන්නට ඕන. ඒ වෙනුවෙන් තුනුරුවන් කෙරෙහි සද්ධාව දියුණු කරගෙන ඒ වගේම නිරන්තරයෙන්ම අල්ප ආබාධ ඇති කෙනෙක් බවට පත්වීම, සටකපටකම් මායාකම් නැති ඇත්තෙක් බවට පත්වීම, කුසීත කෙනෙක් නොවීම, ඒ කියන්නේ වීරවන්ත කෙනෙක් බවට පත්වීම, ප්‍රඥාව දියුණු කර ගැනීම. මෙන්න මේ කියන උතුම් කරුණු වලින් අපිට අපේ ජීවිතේ සම්පූර්ණ කරගන්න පුළුවන් නම් බෝධිරාජ කුමරුන්ට බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් තම ජීවිතේ බලාපොරොත්තු වෙන ඉලක්කේ සාක්ෂාත් කරගන්නවා. ඒ අරමුණ කරා යන්නට අද බුදුබණ ඇසූ බැහැම දිනාටම උතුම් දහම් මඟ හෙළිපෙහෙළි වේවායි ප්‍රාර්ථනා කරමින් උතුම් සීලයක පිහිටා බුදුරජාණන් වහන්සේ දේශනා කළ බෝධිරාජ කුමාර සූත්‍රය ඇසුරින් ගැඹුරු දහමක් සරලව ජීවිතයට ඒත්තුගෙන අප්‍රමාදීව දහම් මඟ සොයා යන්නට ගත් උත්සාහය ඔබ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් නිවන් සුව පිණිසම හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. උතුම් ධර්ම ශ්‍රවණී කිරීමෙන් ඒ වගේම උතුම් සීලයක පිහිටීමෙන් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ලබා දීමෙන් රැස් කරගත් උතුම් පින්බෙලින් දිව්‍යයන් ප්‍රදාන සදේවක ලෝකයාටත් මේ පරලෝකීය සීල ඥාතීන්ටත් විශ්ේ පුරා අද බුදුබණේ සුව හැම දිනාටත් උතුම් නිවන් සුවයම සැලසේවා. සාදු සාදු සාදු. සුපින්නතුනි, මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ කුමාර සූත්‍රය ඇසුරු කොට ගනිමින් අද මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ කනත්තේ වැව කොළඹගම ශ්‍රී මීගුණාරාම රාජමහා විහාරාධිකාරී, නේපාලයේ ලුම්බිනි නුවර ශ්‍රී ලංකා මහවිහාරයේ භාරකාර විහාරාධිපති ආචාර්ය ගල්හැපිටියේ ප්‍රේමරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අප හැමදෙනා සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව හා චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු.